කෙටිහා නිශ්චිත ප්‍රශ්නවලින් ප්‍රශ්න අංක 16 මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ගැන අහන්නේ. එතකොට මූලිකාංග කියලා කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. අන්න. එහෙනම් ඒවයින් මොකකටයි තියෙනවද කියලා අහන්නේ. එතකොට ABCD කියලා එකක් යට එකක් දාගෙන සේවක වන්දි ප්‍රතිපාදනය කිරීම. සේවක වන්දි ප්‍රතිපාදනය කරාම දෙතසරහන තමයි එක පැත්තකින් වගකීමක්. සේවක වන්දි ප්‍රතිපාදන ගිණුම බැර. අනිත් පැත්තෙන් වියදමක්. වියදම් ගිණුම නැත්තම් කෙලින්ම ලාභය හර. එහෙනම් මෙතන ප්‍රතිපාදනය කිරීම කියලා අහන්නේ අපි මේක වගකීමක් කියලා සලකනවා. රඳවාගත් ඉපයුම් B සංචිතයක්. එහෙනම් හිමිකම් වලට අයිති වෙන්නේ. C වෙළඳ ලකුණ එක වත්කමක්. D වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ. ඒ කියන්නේ ඔයාලට හුරු අඩමාන ණය කියන අදහස. එහෙනම් මේ අවස්ථාවේ මේක ආලාභ වියදමක්. වියදමක් කියලා ගන්න. 17 වෙනි ප්‍රශ්නේ ගැනුම් සහ දලලාභය අහන්නේ. තර ගැනුම් සහ දලලාභය කිව්වහම අපිට මතක් වෙනවා එක්ක මේක යන්නේ නැත්තේ වෙළඳ ගිණුම ඒ කොටසත් එක්ක. එහෙම නැත්නම් ගැනුම් නිසා ණය හිමියන් සම්බන්ධ වෙන්න පුළුවන්. ගාන එක සැරයක් කියවුවොත් 19 20 වර්ෂයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ. එහෙනම් මේක පළමු වර්ෂය. පළමු වර්ෂය නම් ආරම්භක ශේෂ නැහැ. අමිල ආයතනයේ පොත්වලින් උපුටාගත් තොරතුරු විකුණුම් ආපසුයවුම් බොල් ණය ලාභ අනුපාතය තොග විචලනය. එහෙනම් මේ විකුණුම් පිරිවැය කොටසෙන් තමයි මේ උත්තරය හොයන්න තියෙන්නේ. එහෙනම් ආරම්භක තොගයට ගැනුම් එකතු කරා අවසන් තොගය අඩු කරා විකුණුම් පිරිවැය දලලාභය. මෙහෙයුම් කටයුතු ආරම්භ කළ කියද්දිම ආරම්භක තොගයක් නැහැ. ගිය අවුරුද්දක් නැහැනේ. ගිය අවුරුද්දේ අවසන් තොගය තිබුණොත් තමයි මේ අවුරුද්දට එන්නේ. එහෙනම් ආරම්භක තොගයක් නැහැ. විකුණුම් 990යි ආපසු එවුම් 90යි. ඉතින් විකුණුම් වලින් ආපසු එවුම් අඩු කරාම සුද්ධ විකුණුම් තමයි අපි ගන්නෙ. ලාභය හොයන්න. සුද්ධ විකුණුම් 900යි. ඊළඟට බොල් ණය 13යි. බොල් ණය හර ණයගැති පාලන බැර. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මේ කොටසට. ලාභ කොටසට තමයි යන්නේ. ඊළඟට දලලාභ අනුපාතය පිරිවැයට 12.5. 12.5 කියන්නේ 8න් 1. පිරිවැයට 8න් 1. පිරිවැය 8යි ලාභ 1යි විකුණන්නේ 9යි. පිරිවැයට තොග විචලනය 50යි. තොග විචලනය කියන්නේ ආරම්භක තොගයත් අවසාන තොගයත් අතර වෙනස. ඉතින් ආරම්භක තොගයක් නැහැ. තොග විචලනය 50යි. ඒක තේරුම ආරම්භක තොගය තිබුණා නම් ඊට වඩා 50ක් වැඩි අවසන් තොගය. ඔන්න ඔක තමයි තොග විචලනය. ආරම්භක තොගය 100 නම් 50ක් එකතු කරාම 150යි. අන්න එහෙම. හරි. එහෙනම් අපි බැලුවොත් 900 සමානයි 9ක් නම් 1ක් 100. 8ක් 800යි. 800ට මේ 50 එකතු කරනවා. 850යි. 850න් ආරම්භක තොගයක් නැහැ. එහෙනම් ගැනුම් 850යි. එතකොට අවශ්‍ය දේ අයන්න 17 ගැනුම් කියලා අහන්නේ. නම් අයන්න දාලා උත්තරේ ලියන්න ඕන රුපියල් 8,50,000. නැත්නම් 850 දහස් වලින්. ආයන්න දලලාභය 100 නැත්නම් ලක්ෂය කියලා. 18 මූල්‍ය ප්‍රකාශනවල සංරචක. සංරචක කියලා අහන්නේ. එතකොට අපි කියන්න ඕන සමාගම් ගණනක් මතක් කරන් කිව්වනම් පහසුයි. ලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය එකයි.
එහෙනම් ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ගිණුම් කරන සටහන්. ඔන්න ඔය කොටස් 5. 19 වෙනි ප්‍රශ්نين අහන්නේ බොල් ණය සහ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ වෙන් කිරීම. ඒ කියන්නේ බොල් ණයත් ඔයාලට කලින් පුරුදු විදියට අඩමාන ණය වෙන් කිරීමත් අතර වෙනස දක්වන්න කියලා. අපි බොල් ණය හඳුන්වනවා මෙහෙම. ණයගැතියන්ගෙන් ලැබිය යුතු ණය මුදලක් නොලැබෙන බව නිශ්චිතවම දන්නේ නම් ලාභයෙන් කරන කපා හැරීම. නිශ්චිතවම දන්නව නම් ලැබෙන්නේ නැහැ කියලා ලාභයෙන් කපා හැරීමක් කරනවා බොල් ණය. එතකොට අඩමාන ණය වෙන් කිරීම කියලා ඔයාලා ඉගෙන ගත්තේ. නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ වෙන් කිරීම. ඒ කියන්නේ ලැබිය යුතු ණය මුදලක් ලැබීම අවිනිශ්චිත නම්. ලැබිය යුතු ණය මුදලක් ලැබීම අවිනිශ්චිත නම්. ඒ සඳහා ලාභයෙන් කරන වෙන් කිරීම. ඒක කපා හැරීම නෙවෙයි වෙන් කිරීම. 20 අයන්න. බොල් ණය තීරණය කරන සාධක දෙක. බොල් ණය කියන්නේ ලැබෙන්නේ නැහැ කියන එකනේ. එහෙම තීරණය කරන සාධක එකක් ණයගැතියා බුන්වත් භාවයට පත්වීම. බංකොලොත් වීම කියන එක. ණයගැතියා මරණයට පත්වීම. ඊළඟට ණයගැතියා උමතු වීම, ව්‍යාපාරය වසා දැමීම, ණයගැතියා අතුරුදහන් වීම. කරුණු දෙකයි. ආයන්න මූල්‍ය ප්‍රකාශන සකස් කරන විට උපචිත සංකල්පයට අනුව සිදු කරන ප්‍රධානම ගැළපීමක්. ප්‍රධානම ගැළපීමක් කියලා කියන්නේ. ඒතර උපචිත සංකල්පයට අනුව ඉගෙන ගත්ත මෙහෙම එකක්. ආදායම් සම්බන්ධ ගැළපීම් දෙකක් තියෙනවා. වියදම් සම්බන්ධ ගැළපීම් දෙකක් තියෙනවා. ආදායම් සම්බන්ධව තියෙන්නේ ලැබිය යුතු ආදායම් කියන ගැළපීම. ඊළඟට කලින් ලද ආදායම් කියන ගැළපීම. වියදම් සම්බන්ධව තියෙනවා ඉදිරියට ගෙව් වියදම් කියන ගැළපීම. ඊළඟට උපචිත වියදම්. ඔන්න ගැළපීම් 4. ඔහොම මතක තියාගත්තාම වාට පහසුයි. ප්‍රධාන වශයෙන් මේ ගැළපීම් 4ම උපචිත සංකල්පයට අනුකූලයි. ඕන උත්තරයක් ලියන්න පුළුවන්. ප්‍රශ්නාංක 21 කාලච්ඡේදයේ විකුණුම් අහන්නේ. 19-20 වර්ෂයේ ආරම්භක තොග ගැනුම් තොග විචලනය දලලාභ අනුපාතය ආපසෙවුම් තියෙන්නේ. එහෙනම් මේකත් විකුණුම් පිරිවැය හා සම්බන්ධයි කියලා තේරෙනවා. ආරම්භක තොගයට ගැනුම් එකතු කරා අවසන් තොගය අඩු කරා විකුණුම් පිරිවැය දලලාභය විකුණුම්. ඔන්නෝමයි එන්නේ. හරි. බලමු ඔලියන් නැතුව කරන්න ඕන. ගණන් ටිකක් හදලා පුරුදුනහම ගැටලුවක් වෙන්නේ නැහැ. ආරම්භක තොගය 500යි. ගැනුම් 5100යි. තොග විචලනය 100යි. තොග විචලනය ආරම්භක තොගයත් අවසන් තොගයත් අතර වෙනස ඍණ කියලා දෙනවා මේකේ. එහෙනම් ආරම්භක තොගය 500 නම් 100ක් අඩු කරාම 400යි. අවසන් තොගය. දලලාභ අනුපාතය පිරිවැයට සෙට 25යි. 25යි කියන්නේ 4න් 1යි. පිරිවැය 4යි, ලාභ 1යි, විකුණන්නේ 5යි. පිරිවැයට 4න් 1යි කියන්නේ ඕක. ආපසෙවුම් 50යි. ආපසෙවුම් තියෙන්නේ මෙහෙමනේ. විකුණුම් වලින් තමයි ආපසෙවුම් අඩු වෙන්නේ. ඔන්න ඕකයි කියන්නේ. හරි. එහෙනම් ආරම්භක තොගයට ගැනුම් එකතු කරොත් 5500ක් එන. 5600යි
ඒකෙන් 400ක් ගියා. 5200යි. 5200 සමානයි 4යි කියලා එනවා. 5204ෙන් බෙදන්න ඕන. උත්තරේ 1300යි. එහෙනම් 6500යි. 6500 කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ උත්තරේ විකුණුම් 6500. 6500 එන්නේ ආපසෙවුම් 50 අඩු කරාට පස්සේ. එහෙනම් 6550යි. විකුණුම් 6550යි. 21 වෙනි එකට උත්තරේ. වචන නැතුව ගණනය කරන්න පුරුදු වෙන්න. ප්‍රශ්න අංක 22 23 එකිනෙකට සම්බන්ධ ප්‍රශ්න දෙකක්. 22න් අහන්නේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ වෙන් කිරීම ගිණුම. අඩමාන වෙන් කිරීම කියලා ඔයාලට හුරු ගිණුම. ඒ ගිණුම ඉල්ලනවා. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වෙළඳ ලැබිය යුතු දෑ නිරූපණය. හරි. එහෙනම් ගිණුම් වර්ෂ 19 20ට අදාළව දීලා තියෙන්නේ. ව්‍යාපාරයක 19 331 සහ 20 331. ඒ කියන්නේ අවුරුද්ද ආරම්භක අවුරුද්ද අවසාන. විකුණුම් ලෙජර් පාලන ගිණුමේ ශේෂය 770යි 2650යි. ආරම්භයේ 770යි අවසානයේ 2650යි. හරි. වර්ෂය තුල කපා හරින ලද බොල් ණය 38යි. වර්ෂය තුල බොල් ණය ලෙස කපා හැරීමක් කරලා තියෙනවා. ඉස්සෙල්ලා බලමු මේ ගිණුම් දෙකෙන් දැන් ආරම්භක සහ අවසාන ශේෂ දෙකෙන් කොයි එකද අපි ණයගති පාලන ගිණුමේ දැම්මොත්. අපි ඉන්නේ අවුරුද්ද අන්තිම දවසේ නිසා අවුරුද්ද අන්තිම දවසේ ශේෂය 2650 අපි ලියා ගන්නවා. මොකද 770 මුලින් තිබුණාට වෙනස් වෙවි ගිහිල්ලා අවුරුද්ද අන්තිමේ තියෙන්නේ 2650. වර්ෂය තුල කපා හරින ලද කියන්නේ මේ අවුරුද්ද තුල සිද්ධ වුණ දෙයක්. කොහොමද බොල් ණය කපා හැරීම කරේ? ණයගැති පාලන බැර වෙලා 2650 එනකොට පාලන ගිණුම බැර වෙලා ණයගැතිය බැර වෙලා ඒක කරලා ඒක ආයි දැම්මේ නැත්තේ බොල් ණය හර බොල් ණය වෙනුවට වෙන්කිරීම් ගිණුම හර කරන්න පුළුවන්. බොල් ණය වෙනුවට ගිණුම ඉල්ලන හින්දා වචන පොඩ්ඩක් ලියන්න. වර්ෂය තුල 19/4/1 අවුරුද්ද ආරම්භක බැරශේෂ තමයි මෙතෙන්ට එන්නේ. එහෙම පටන් ගත්ත ව්‍යාපාරයේ කොයි වෙලේක හරි බොල් ණය වෙනුවට මෙතෙන්ට දාන්න පුළුවන්. අවුරුද්ද අවසානයේ තමයි 23/31. ඔන්නෝමයි එන්නේ ගිණුම. වත්කම් අඩුවීම බැර. ඒකයි බැරශේෂයක් එන්න දැම්මේ. නැවත කිව්වොත් බොල් ණය හර වෙනුවට මේ වෙන්කිරීම් ගිණුම හර කරා. ණයගති පාලන බැර වෙලා. කොයි වෙලේ හරි එක වෙලා. මේ අවසන් ශේෂ එනකොට ඒක දාලා. මේකෙත් අවසන් ශේෂ එනකොට දාලා. ගිණුමට උඩි. ඊළඟ 2023 එකන අවුරුද්දාන්තිමේ 350ක ණයගැතියෙක් මුදල් නොගෙවන බවට නිශ්චිතව හඳුනාගෙන 20/3/31 ඉන්නවා 2650ක්. අපිට ලැබෙන්න ඕන සල්ලි 2650ක්. ඒකෙන් 350ක කෙනෙක් මුදල් ගෙවන්නේ නැහැ කියලා නිශ්චිතව හඳුනාගෙන. එහෙනම් නිශ්චිතව දන්නව නම් කෙලින්ම බොල් ණය. ණයගැති පාලන බැර වෙන්න ඕන. බොල් ණය හර. බොල් ණය වෙනුවට වෙන් කිරීම ගිණුම හර 350. ඔන්න හරිනේ එතකොට. කපා හැරියා. එමෙන්ම 500ක වටිනාකමක් පෙන්වන ණයගැති චාමරගෙන් මුදල් ලැබීම අවිනිශ්චිතයි.
2650ක් අවුරුද්ද අන්තිමේ අපිට යාළුවන්ගෙන් ලැබිය යුතුයි. ඒකෙන් මෙයා සල්ලි ගෙවන්නේ නැහැ කියලා හොඳටම දන්නවා. එයා වයින් කරාම ඉතුරු කට්ටිය හොයාගන්න පුළුවන්. 2650න් 350ක් ගියා. 2300යි. 2300ක් තමයි අපිට ලැබෙන්න ඕන. එයාලගෙන් මුදල් ලැබීම අවිනිශ්චිතයි. නිශ්චිතවම කියන්න බෑ ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඔන්න ඔය 2300 තුල ඉන්නවා ණය ගැති චාමර. චාමර 500 අකුර දැම්මා. චාමර ලක්ෂ 5යි. 2300 තුල චාමර ඉන්නවා. එයාගෙන් ලැබිය යුතු මුදල අපිට කියනවා අවිනිශ්චිතයි. එයා විශේෂයෙන් හඳුනගෙන. චාමර හැර සෙසු ණයගැතිය ඉන්නවා 1800ක්. අවුරුද්ද අවසානයේ ඉන්න ණයගැතියන්ගෙන් චාමරගෙන් ලැබෙන්න ඕන 500යි. චාමර හැර සෙසු අයගෙන් 1800යි. ව්‍යාපාරයේ පෙර වර්ෂයේදී ණයගැතියන්ගෙන් 10ක් පොදුවේ අඩමාන ණය වෙන් කළද ගිය අවුරුද්දේ කරලා තියෙන්නේ ණයගැති වටිනකම කීයද ඒකෙන් 10%ක් අඩමාන ණය වෙන් කරලා 770ට 10 කියන්නේ 77 තමයි ශේෂය. වෙන් කළද මෙම වර්ෂයේදී විශේෂයෙන් හඳුනා ගන්නා ණයගැතියන්ට 80ක විශේෂිත වෙන් කිරීමක්ද සෙසු අයට පොදු වෙන් කිරීමක්ද කරනවා. දැන් ගිය අවුරුද්දේ අපි කළා තියෙන්නේ ඉඳපු ණයගැතියෝ කීයද හැමෝටම පොදුවේ 10ක් අඩමාන ණය වෙන් කරලා. හැබැයි මේ අවුරුද්දේ තත්ත්වය වෙනස්. මේ අවුරුද්ද අපි කළා තියෙන්නේ ඉඳපු ණයගැතියෝ 2300යි 2300න් 500ක් චාමර ඒ වගේ විශේෂයෙන් හඳුනාගත්තොත් කවුරු හරි එයාට 80ක් අඩමාන ණය වෙන් කරනවා. චාමර හැර සෙසු අයට 10ක් අඩමාන ණය වෙන් කරනවා. ඔන්න එහෙනම් මේ අවුරුද්දේ පොඩි ගණනය කිරීමේ වෙනසක් තියෙනවා. සියලුම ණයගැතියෝ 2300යි 100ට චාමර 500ක් එයා වෙනුවෙන් විශේෂයෙන් හඳුනාගත්ත හින්දා එයාට 80ක විශේෂිත වෙන් කිරීමක් කරනවා. සෙසු අයට 10ක වෙන් කිරීමක් කරනවා. එහෙනම් මෙතෙන්ට එනවා 180යි පොදුවේ චාමරට 400යි 8 වරක් 5. නම් 580ක් මේ අවුරුද්දේ අඩමාන ණය වෙන් කරන්න ඕන. 580. බොල් ණය සම්බන්ධ සියලු ගැළපීම් එකම ගිණුමකින්. ඔව් අපි බොල් ණය මේකට දැම්මේ වෙන් කිරීම ගිණුමට දැම්මේ. ආපසුලද බොල් ණය වනම් ඒකත් මෙතෙන්ටමයි යන්නේ. මුදල් හර බොල් ණය වෙනුවට වෙන් කිරීම බැර කියලා දානවා. මේක දීලා නැහැ. අවසාන ශේෂය 580යි ඊගේ පාගේ. ඔන්න දැන් ගිණුම තුලනය කරන්න තියෙන්නේ. නමසය 68යි මේ වෙනස තමයි බොල් හා අඩමාන ණය නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියලා අපි කියන්නේ. අන්න කෙලින්ම ලාභයට යන්න ඕන ප්‍රමාණය 891ක් කියලා. ප්‍රශ්නාංක 22ට ඉල්ලන්නේ මේ ගිණුම 23 අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ නිරූපණය කරන්නේ කොහොමද කියලා. නිරූපණය කරන්නේ මෙහෙමයි. ජංගම වත්කම් මාතෘකාව යටතේ වෙළඳ ලැබිය යුතු දෑ. මෙති වෙළඳ ලැබිය යුතු දෑ
2300යි. අඩු කළා වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ වෙන් කිරීමේ තියෙන 580. ඔන්න 2300ක් තිබුණා වෙළඳ ලැබිය යුතු දෑ ඒ මත හානි කරන අලාභ වෙන් කිරීම 580යි. 1720ක් එනවා. ප්‍රශ්නාංක 24 අපිට දීලා තියෙනවා වසර ගණනාවක් තිස්සේ අවසන් තොග ආගණනය කිරීමේ දෝෂයක් සිදු වී ඇත. මෙන්න අවසන් තොගය ලෙස ගත් අගය නිවැරදි අගය. අරන් තියෙන්නේ 750යි නිවැරදි 500යි. එතකොට අපිට පේන 250ක අවුලක් වෙලා තියෙනවා. ගත්තේ 950යි නිවැරදි අගය 1050යි. අන්න දැන් පේනවනේ. කොහොම දෙයක් තියෙන්නේ. දිගටම වෙච්ච ප්‍රශ්නයක් මේක. එක් එක් වර්ෂයන්හි නිවැරදි ශුද්ධ ලාභය ගණනය කරන්න. හරි. එහෙනම් අපි මෙන්න ආගණිත ලාභය මම දාගත්තා. ඊළඟට දානවා අවසන් තොග බලපෑම. 331 තොග බලපෑම. අවසන් තොගේ බලපෑම. අවසන් තොගේ බලපෑම. ඔන්න බලන්න. අවසන් තොගය ලෙස දැන් තව පුංචි මතක් කිරීමක්. අවසන් තොගය යම් ප්‍රමාණයෙන් වැඩි කරොත් ලාභය ඒ ප්‍රමාණයෙන් වැඩි වෙනවා. අවසන් තොගය අඩු කරොත් ලාභය අඩු වෙනවා. හරි. අවසන් තොගය ලෙස ගත්තේ 750යි ගන්න තිබුණේ 500යි. අරගත්තේ 750 ගන්න තිබුණේ 500. එහෙනම් අපිට නිවැරදි කිරීම සඳහා 250කින් අවසන් තොගය අඩු කරන්න වෙනවා. අවසන් තොගය 250කින් අඩු කරොත් ඔයාලට මතකයි අවසන් තොගය අඩු කරොත් ලාභයත් ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. 250. මෙතන ගත්තේ 950 ගන්න ඕන 1050. ඒ කියන්නේ අවසන් තොගය ගන්න නම් අපිට සිද්ධ වෙනවා 100කින් වැඩි කරන්න. අවසන් තොගය 100කින් වැඩි කරොත් මොකද වෙන්නේ? ලාභය 100කින් වැඩි වෙනවා. ඔන්න. ඊළඟ අවුරුද්දේ අවසන් තොගය ලෙස ගත්තේ 1050 1300 තමයි නිවැරදි අගය. එහෙනම් තව 250ක් වැඩි කරන්න වෙනවා. අවසන් තොගය 250ක් වැඩි කරපු ගමන් ලාභයත් 250කින් වැඩි වෙනවා. ඊළඟට අවසන් තොගය ලෙස ගත්තේ 850 නිවැරදි අගය. තොගය 150කින් අඩු කරනවා. අවසන් තොගය අඩු කරපු ගමන් ලාභය අඩු වෙනවා. දැන් නිවැරදි ශුද්ධ ලාභ ලෙස බලන්න 1750 3100 5250 3850 ආවද කියලා. ඒ උත්තර ආපු කට්ටිය අත උස්සන්න බලන්න. අවශ්‍ය නැහැ මට පේන්නේ නැහැ අත ඉස්සුවට. මේ ඇත්තටම මේ උත්තරය ආවනම් වැරදි. ඇයි වැරදි? මෙහෙමයි. මෙතෙන්දී දැන් අවසන් තොග බලපෑම. හරි. මේ අවුරුද්දේ අවසන් තොග බලපෑම අපි ගත්තා. ආරම්භක තොග බලපෑමකුත් තියෙනවා නම් ගන්න ඕන. දැන් මේ අවුරුද්දේ ආරම්භක තොග බලපෑමක් නැහැ. ඒ නිසා නිවැරදි ශුද්ධ ලාභය 1750 කියන එක පිළිගන්නවා. මේක නෙවෙයි නිවැරදි ශුද්ධ ලාභය. නිවැරදි ශුද්ධ ලාභය. ඒක පිළිගන්නවා. හැබැයි 18 19 වර්ෂයට යද්දී තත්ත්වය වෙනස්. ඇයි? අවසන් තොගය 100කින් වැඩි කරනවා. අවසන් තොගය වැඩි කරොත් ඒ ප්‍රමාණයෙන් ලාභය වැඩි. කතාව හරි. හැබැයි බලන්න මේ අවුරුද්ද ඉඳගෙන මේකේ අවසන් තොගය විතරක් නෙවෙයි ආරම්භක තොගයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ව්‍යාපාරයේ අවසන් තොගය කියන්නේ
අවසන් තොගය මේක. ආරම්භක තොගය කියන්නේ මෙන්න මේක. එහෙනම් 18 19 අවසන් තොග වර්ධ වගේම ආරම්භක තොගයත් වැරදි. ආරම්භක තොගය 250කින් අඩු කරන්න ඕන. ආරම්භක තොගය අඩු කරන්න ගියොත් ලාභය වැඩි වෙනවා. එහෙනම් ඔන්න අපිට සිද්ධ වෙනවා 250කින් ලාභය වැඩි කරන්න. ඔන්න. ඇයි ගිය අවුරුද්දේ ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නේ උතර තියෙන්නේ. අවසන් තොග බලපෑම මෙතෙන්ට දානකොට ආරම්භක තොග බලපෑම දාන්න වෙනවා. ගිය අවුරුද්දේ ආරම්භක තොගය 250කින් අඩු කළ යුතුයි. ආරම්භක තොගය අඩු කරොත් ලාභයට එකතු වෙනවා. අන්න ඒකයි. ඊළඟ දේ එහෙනම් මේ අවුරුද්දට ගියත් තත්ත්වය ඔකම තමයි. අවසන් තොගය 250කින් වැඩි වුණ හින්දා ලාභයට එකතු වෙනවා. එතකොට 19 20 ආරම්භක තොගය කියන්නේ මේ ප්‍රශ්නේ. ආරම්භක තොගය 100කින් වැඩි කරනවා කියන්නේ ලාභය අඩු වෙනවා. හැබැයි දැන් ඔන්න ඔයාට රටාවක් අල්ලගන්න පුළුවන්. ලේසි ක්‍රමයක්. ලාභය දීලා අවසන් තොගය නිවැරදි කරන්න කිව්වොත් අවසන් තොගයේ විචලනය අපි දානවා ලාභෙට. ආරම්භක තොගය දාන්න කිව්වොත් ලේසි විදිය තමයි ඉස්සෙල්ලම ඔයාලා අවසන් තොගය දාන්න. ඊට පස්සේ බලන්න නිරීක්ෂණය කළා ගිය අවුරුද්දේ ආරම්භක තොගය 250ක් අඩු වෙලා තියෙනවා. මේ අවුරුද්දේදී ඒක එකතු කරන්න එන්නේ. මම ඔයාලට හිතන්න ක්‍රමය කියලා දුන්නා. දැන් බලන්න මේ නිරීක්ෂණේ. ගිය අවුරුද්දේ අවසන් තොගයට 100ක් මෙතන එකතු වුණා. ඒක මෙතෙන්දී අඩු වෙනවා. එහෙනම් හිතන්න නැතුව කියත හැකි මෙතෙන්ට මොකක්ද වෙන්නේ කියලා. ලියන්න බලන්න තනියම. 250 මොකද්ද මෙතෙන්ට කරන්න කියලා. මෙන්න කරන දේ 20 21 අවසන් තොගය 150කින් අඩු කරනකොට ලාභෙත් අඩු කරා. 20 21 ආරම්භක තොගය 250කින් වැඩි කරනවා. ආරම්භක තොගය වැඩි කරොත් ලාභය අඩු වෙනවා. එහෙනම් 250කින් අඩු වෙනවා. ඉතින් ඔයාට රටාව නිරීක්ෂණය කරත් පේනවා. ඍණ 250 ධන 250 ඍණ ධන 1000 ඍණ 100 ධන 250 ඔන්න. දැන් එහෙනම් මේ පෙළිය තමයි උත්තරයට එන්නේ. හරි 24 අවසන් 25 වෙනි ප්‍රශ්නේ 2031 ගණනය කළ තොගය 3000යි. මෙන්න මේක කියලා අපි කියමුකෝ. මේ තොගය 3000යි කියලා කියනවා. අවසන් තොගය. මේ තුල ඇතුළත් ප්‍රචාරණ තොගය 25000යි. මේකෙන් ඔන්න යම් ප්‍රමාණයක් තියෙනවා. මේක ප්‍රචාරණයට ගෙනල්ලා තියෙන්නේ. ප්‍රචාරණ තොගය 25000යි. ඒ කියන්නේ විකුණන්න නෙවෙයි. ලිපි ද්‍රව්‍ය තොග 15000යි. තව කොටසක් ගම්මු. ඒ කොටස ලිපි ද්‍රව්‍ය තොග 15000යි. ඒකත් ගෙනාවේ පාවිච්චියට විකුණන්න නෙවෙයි. හරි. එහෙනම් මෙන්න මේ 15යි 25යි 40ක් තියෙනවා. ඒ 40ක ප්‍රමාණය මෙතනින් අඩු වෙන්න ඕන. අඩු වුණාම තමයි ඔන්න අපිට අදාළ තොගය එන්නේ. ඔන්න 2960යි. හරිනේ. එහෙනම් ඔන්න ඒ ගණනය කිරීමෙන් පස්සේ ඒ ටික අයින් කරලා මම දානවා මෙන්න මේක තමයි ගබඩාවේ තියෙන අවසන් වෙළඳ තොගය පිරිවැයට. අරවා විකුණන්න ගෙන ආපුව නෙවෙයි. මාර්ගස්ත තොගය 60යි. මාර්ගස්ත කියන්නේ අපිට අයිති තාම ගබඩාවට ලැබුණේ නැහැ. ගබඩාවේ පවත්නා තොගය තුල ඇතුළත් පිරිවැය 110ක අයිතමයක ශුද්ධ උපලබ්ධ අගය.
මෙන්න මේ ගබඩාවේ තියෙන තොගයෙන් පිරිවැය 110ක ශුද්ධ උපලබ්ධි අගය. පිරිවැය 110යි ශුද්ධ උපලබ්ධි අගය 90යි. එහෙනම් ඒ කියන්නේ එතන 20ක් තොග කපා හරින්න වෙනවා. එහෙනම් මෙන්න අපිට අයිති සමස්ත තොග පිරිවැය 3020යි. එහෙනම් ඒකෙන් 110ක අයිතමයක 90ට තොග කපා හරිනවා. ඔයාලා මේ පාඩමේ මූල ප්‍රකාශන පළවෙනි වීඩියෝ එකේ නම් බැලුවොත් මේ ගැළපීම් මම ගොඩක් විස්තරාත්මකව කතා කරා. ආයි බලන්න. එතකොට හරි. 20ක් තොග කපා හරිනවා. එහෙනම් 3000ක් එනවා. ගැළපීම් කිරීමේ ජර්නල් සටහන්. ඒකත් අපි බොහොම ලේසියෙන්ම ලියන්න ඉගෙන ගත්තා. අවසන් තොග ගිණුම හර. අවසන් තොග ගිණුම හර. තොග අලාභ ගිණුමත් හර. දෙකේ එකතුව වෙළඳ ගිණුම හෝ විකුණුම් පිරිවැය ගැනුම් වෙනුවට බැර. තොග ගිණුමට යන්නේ 3000යි. මේ 20 තොග අලාභ ගිණුමට. දෙකේ එකතුව වෙළඳ හෝ විකුණුම් පිරිවැය හෝ ලාභයට බැර වෙනවා 3020යි. ඔන්න ජර්නල් සටහන්. මෙම ගැළපීමට ඍජුවම බලපාන සංකල්ප. අවසන් තොගේ අපි වාර්තා කරන්නේ අවසන් තොග හර වෙළඳ බැර කියලා. නැත්නම් විකුණුම් පිරිවැය බැර. එතෙන්දී ඒකට අදාළ වෙන්නේ ගැළපුම් සංකල්පය. ඊළඟට තොගය පිරිවැය සිට ශුද්ධ පලබ්ධයකට කපා හරින්නේ විචක්ෂණ සංකල්පය. ඔන්න එතකොට ඒ ප්‍රශ්න 25ම අපි දැන් අවසන් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ ඔයාලා අනිවාර්යෙන් මේ ප්‍රශ්න 25 අඩුම ගානේ දවසකට ප්‍රශ්න 5ක් බැගින් වගේ හදන්න. හොඳට දැනුම සඳහා හොඳට හදලා දැනුම ආවයින් පස්සේ ටයිමින් කරන්න. එතකොට හරි මේකට සමස්ත පේපර් එකට ගන්න පුළුවන් පැයයි. පැයක කාල සීමාවකට සීමා කරන්න වෙනවා. ඉතින් දැන් ඔයාලා කරපු වැඩ ටික හොඳට මේ ටිකේ දරුවනි විශේෂයෙන් කරපු පාඩම් ටික හොඳට විෂයන් තුනේම කරපු පාඩම් ටික හොඳට බලා ගන්න. අනිත් විෂයන් දෙකත් හොඳට පාඩම් කරන්න. හොඳට ගණන් හදාන්න. ඒතර මේ රටේ තත්ත්වය ඉක්මනටම යහපත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එතනින් පස්සේ අපිට නොකරච්ච ටික කරගන්න පුළුවන්. අනිත් එක ඔයාලා අමතක කරන්න එපා. ඔයාලා මගේ ළමයින්ට මම ජනවාරි වෙද්දී 2020 ළමයින්ට සිලබස් කවර් කරලා තියෙන කවුන්ටිං එක සැරයක්. ඊට පස්සේ මේ දෙවෙනි වතාවට සිලබස් එක කවර් කරන් තමයි පේපර් හරහායිදී තමයි ඔය ගැටලුව ආවේ. ඉතින් ඒ නිසා ඔයාලා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. මේ වෙලාව හොඳින් පාවිච්චි කරන්න ඉතුරු විෂයන් ටිකත් හවුරු කරන්න. කොයිලේක හරි අපිට මොන ගහන්න පුළුවන් වුණාම පන්තියක් තුළ ලේසියෙන් ඉතුරු ඇට්ටික් කරගන්න පුළුවන්. ඒ වගේම බලන්න අපේ මේ මෙතනින් බැහැරව අපි තව වීඩියෝස් වගේක් දැම්මා ජීවිතයට ඕදනක් කියලා. අනිවාර්යෙන් බලන්න. ඒ වගේම පිළිපදින්න. ඊළඟට තවත් කාට හරි ඒ ගැන දැනුවත් කරන්න. හොඳයි එහෙනම්. ඊට පස්සේ සරණ හැමෝටම